හරි මේ පුතේ ඔයාලට ඇහෙනව නේද? මම හිතනවා ඇහෙනව ඇති කියලා. right. හැමෝටම සුබ රාත්‍රියක්. අද චුට්ටක් ප්‍රමාද වුණා මේ ඉස්කෝලත් තිබිච්ච නිසා මේ ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් පේනව අඩු ගතියක් තියද? මට ඒකක් කියන්නකෝ. පේනව අඩු ගතියක් එහෙම තියද? නෑනේ. නෑනේ. හරි. එහෙනම් හැමෝටම පුතේ ආයුබෝවන්. සුබ රාත්‍රියක්. අපි මේ අද කතා කරන්න හිටියේ ජ්‍යාමිතිය පිළිබඳව. මොකද මේ ගිය සතියේ මේ වැඩසටහන කරන්න උන්නේ ගිය සතියේ මේ කාලගුණය තත්ත්වය හරි ගියේ නැති නිසා මේ වැඩසටහන කරන්න උන්නේ දැන් මේ ඒක නිසා පොඩ්ඩක් අපිට මේක ඉවර කරගන්න තිබුණු කාලය චුට්ටක් ගියා. ගැටලුවකුත් නැහැ. මොකද විභාගේ ඉස්සරහට ගියපු නිසා අපිට ආයිබෝවන් පුතේ මේ තව ලොකු කාලයක් තියෙනවා මේ ටික කරගන්න. ඒක නිසා ගැටලුවක්ම නැතිව හිමින් මේ ජ්‍යාමිතිය ටික කරගන්න පුළුවන්. මේ ළමයින්ට තාම එහෙම ලොකු අයිඩියා එකකුත් නැහැ ජ්‍යාමිතිය ගැන. හැබැයි විභාගෙට ලකුණු ලොකු ප්‍රමාණයක් මේකෙන් ලැබෙන නිසා තමයි මේ අපි මේක ටික ටික සාකච්ඡා කරගෙන යන්නේ. මම ඔයාලව දැනුවත් කරා අද පුතේ අපිට පටන් ගන්න තියෙන්නේ මේ group එකේ link එක දෙන්නම්. අද පටන් ගන්න තියෙන 11 වසර සම්බන්ධයෙන් තියෙන කොටසක් වෘත චතුරස්‍ර කියන කොටස. මම ඔයාලව මේ කලින් දැනුවත් කරලා තිබුණේ. 11 වසරේ වෘත ජ්‍යාමිතිය පාඩම් දෙකක් තියෙනවා දරුවනේ. 11 වසරේ වෘත ජ්‍යාමිතියෙන් පාඩම් දෙකක් තියෙනවා. ඒ දෙක ඉවර කරාම වැඩේ හරි. මම මේ ක්ලාස් එකේදීම ඔයාලත් එක්ක ජ්‍යාමිතික නිර්මාණ කියන පාඩමත් සාකච්ඡා කරනවා. හරි නේද? තව කාලය තියෙන නිසා ගැටලුවකුත් නැහැ. 10 දරුවෝ ඉන්නවනම් එයාලටත් මේක ඉගෙන ගන්න එක ලොකු chance එකක්. මොකද දැන් එයාලත් තව මාසෙකින් 11 වසරේ. මොකද 11 වසරේ දරුවෝ විභාගේ ලියනකොට 10 වසරේ දරුවෝ 11 වසරේ සිලබස් එකෙන් භාගයක් විතර ඉවර කරලා තියෙනවා. හරි නේද? එයාලටත් මේක ඉගෙන ගන්න වෙනවා එන අවුරුද්ද තුල. හරි. එහෙනම් පුතේ අපි වැඩේට යමු. හැමෝම ලියා ගන්න මාතෘකාව වෘත චතුරස්‍ර තමයි මේකේ මාතෘකාව. වෘත චතුරස්‍ර. හරි. 11 අච්චු පොත් තියෙන ළමයිට නම් චුට්ටක් අයිඩියා එකක් ගන්න පුළුවන්. 10 ළමයිට ඉතින් අච්චු පොත නැති නිසා පොඩි ගැටලුවකුත් තියෙනවා මේ. නමුත් ඉතින් ප්‍රශ්නයක් නෑ. මම ටියුට් එකේ ගණන් ටික හදන්නේ. හරි. මේක පුතේ ඇවිල්ලා 21 වෙනි පාඩම 11 වසරේ. හරි නේද? 11 21 වෙනි පාඩම වෘත චතුරස්‍ර කියලා තියෙන පාඩමක්. එහෙම්ම සම්පූර්ණම. හරි. ඔන්න මම වෘත චතුරස්‍ර පෙළ ගන්න. මොකද්ද මේ වෘත චතුරස්‍රයක් කියලා කියන්නේ? මහා ලොකු දෙයක්ුත් නෙවෙයි පොඩි දෙයක් තියෙන්නේ. අපි පුතේ වෘතයක් ඇඳලා ඒ වෘතය මත හොඳේ අන්නේ වචනේ තේරුම් ගන්න. වෘතය මත ඔන්න ඔබ. වෘතය මත ස්ථාන මේව 4ක් යා කරනව නම් අපි එනේ යා කරන ස්ථාන 4 හරහා හැදෙන මෙන්න මේ චතුරස්‍රයකට කියන පුතේ වෘත චතුරස්‍රයක් කියලා. හරිද? පැහැදිලිව තේරුම් ගන්න. වෘතය මත ලක්ෂ 4ක් යා කිරීමෙන් ලැබෙන චතුරස්‍රය. නිකන් නෙවෙයි. වෘතය මත ලක්ෂ 4ක්. ඔන්න ඔබ මේකට කියනවා වෘත චතුරස්‍රයක් කියලා. දැන් මේ වගේ එකක් ගත්තොත් මෙන්න මේක බලන්න. ඔයාලා මට බලලා කියන්න පුතේ මෙන්න මේක වෘත චතුරස්‍රයක් වෙයි. ඔන්න ඔව තියෙනවා. මේක වෘත චතුරස්‍රයක් වෙයිද? චතුරස්‍රයක් තමයි. හැබැයි මේක
වෘත චතුරස්‍රයක් නම් නෙවෙයි පුතේ. ඇයි ඒ? මේ හතරම තියෙන්න ඕන වෘතය මත. හරි නේද? ඒක නිසා මේක වෘත චතුරස්‍රයක් වෙන්නේ නැහැ. මේක බලන්න. මේක. හොඳට බලලා කියන්න මේක වෘත චතුරස්‍රයක්ද? මේක වෘත චතුරස්‍රයක්ද? මේක සමහර ළමයි දැක්ක ගමන් යස් කියලා කියනවා. එතකොට අපිට විභාගෙට ගණන් හදන්න එහෙම ගියාම ප්‍රශ්න වෙනවා පුතේ. නෑ ඒක වෘත චතුරස්‍රයක් නෙවෙයි. මේක වෘත චතුරස්‍රයක්ද කියන්නකො මේක. රයිට්. මේක මම තාපාදයක් දෙන්නම්. මේක වෘත චතුරස්‍රයක්ද? මේක ඒකක් නෑ. එහෙනම් මොකද්ද වෘත චතුරස්‍රයක් කියන්නේ? වෘතය මත ලක්ෂ 4ක් යා කිරීමෙන් ලැබෙන චතුරස්‍රයට කියන පුතේ මොකද්ද? වෘත චතුරස්‍රය කියලා. හරි. අපි මේ පාඩම ඉතාම පැහැදිලිව කරගෙන යන්න ඕන. ලස්සන නෝට් එකක් දාගෙන යන්න ඕන. මම හිතනවා අද ඇත්තටම මේ ළමයි ගිය සතියේ කරපු නැති නිසා අර අකණ්ඩව මේක කරගෙන යන්න බැරි වුණාම පොඩි ගැටලු තියෙනවා. නමුත් මේක ගිය සතියේ වෙච්ච කාලගුණ ප්‍රශ්නයක් නිසා දැන් අද ඉඳලා මේක අපි එක දිගට අඛණ්ඩව කරගෙන යනවා. හරි නේද? රයිට්. ඒක නිසා අපි ළමයිව හරියට ලබන සතියේ ඉඳලා දැනුවත් කිරීමකුත් කරනවා. මේ මගේ පන්තියේ අයටත් මම නිතරම කිව්වේ මම පන්තියේ නැවත මේ පාඩම කරන්න එන්න කියලා. හරිද? සේරම ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හරි, කමක් නැහැ. ආපු නැති අය වෙනුවෙන් අපි රෙකෝඩින් එක දෙනවා. අඩුපාඩුවක් තිබුණොත් හදා ගන්න පුළුවන්. හරි පුතේ ලියමු මාතෘකාව වෘත චතුරස්‍ර ලිව්වා ලියන්න වෘතයක් මත ශීර්ෂ හතරම පිහිටා ඇති වෘතය මත ශීර්ෂ හතරම පිහිටා ඇති වෘතය මත ශීර්ෂ හතරම පිහිටා ඇති චතුරස්‍ර වෘතය මත ශීර්ෂ හතරම පිහිටා ඇති චතුරස්‍ර වෘතය මත ශීර්ෂ හතරම පිහිටා ඇති චතුරස්‍ර වෘත චතුරස්‍ර වේ. වෘත චතුරස්‍ර වේ. හරි. පුතේ මේක ටක් ගාලා ඇඳ ගන්න. මේක වෘත චතුරස්‍රයක් වෙනවා. A B C D මේ කේන්ද්‍රය. හරි. ඉක්මනින් ඇඳ ගන්නකො. වෘත චතුරස්‍රයක් තමයි මේ තියෙන්නේ. ආයෙත් කියන්න. ශීර්ෂ හතරම වෘතය මත පිහිටන චතුරස්‍ර. නැත්නම් වෘතය මත ශීර්ෂ හතරම පිහිටන චතුරස්‍ර වෘත චතුරස්‍ර වේ. හරි. වෘතය මත ශීර්ෂ හතරම පිහිටන චතුරස්‍ර වෘත චතුරස්‍ර වේ. හරි නේද පුතේ? රයිට්. අපි ඔක ටක් ගාලා ඇඳගමු. මේක ඉක්මනින් ඇඳගමු. හරිනේ? රයිට්.
හරි. මේක මකනවා පුතේ. කවුරුත් ඇදලා ඉවරයි නේද? right. එහෙනම් ඔන්න මැකුවා. වෘතයක් ඇදලා ඒක මත චතුරස්‍රයක් ඇදගන්න එක වෘත චතුරස්‍රයක් වෙනවා. හරි. දැන් ඔන්න මේක මේ වෘත චතුරස්‍රයක් කියලා හැදින්නුවට මේකේ තියෙනවා සුපිරි වැඩ ටිකක් කරන්න. හරිද? අපිට විභාගෙට අත්‍යවශ්‍ය වෙන කොටසක් තමයි මේ තියෙන්නේ. මේ වෘත චතුරස්‍රයක පුදුම වැඩක් තියෙනවා ළමයි. ඔන්න බලන්න මේ වැඩේ. අපි වෘත චතුරස්‍රයක් ගත්තොත් මේව වෘතය මත තියෙන චතුරස්‍රයක් ගත්තොත් පුතේ මෙන්න මේකේ තියෙන සම්මුඛ කෝණ අපි කියමු මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි. මේක සම්මුඛ කෝණ x y. අපේ දරුවෝ මතක තියාගන්න හොඳට මතක තියාගන්න කෙටි පේපර් එකෙත් නිතරම තියෙන ප්‍රශ්නයක්. ඔයාලා පුතේ දැනගන්න වෘත චතුරස්‍රයක මෙන්න මේ සම්මුඛ කෝණ දෙක එකතු කරොත් මේ සම්මුඛ කෝණ දෙක එකතු කරොත් අනිවාර්යෙන්ම කීයක් වෙයිද? දන්නවද? කීයද? 180යි. අපි කියනවා සම්මුඛ කෝණ පරිපූරකයි කියලා. වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. මේ ජෝඩුවත් එහෙමයි. මේක A කියලා ගමු පුතේ. මේක B කියලා ගමු. දැන් මේ දෙන්න එකතු කරා. දැන් කියන්නේ A ධන B කීයද? A ධන B කීයක් එයිද? ඒකත් 180යි. එහෙනම් අපිට වැදගත් ක්‍රමයක් එනවා වෘත චතුරස්‍රයක පුතේ සම්මුඛ කෝණ පරිපූරකයි. හරි නේද? right. එහෙනම් අපි මේ පාඩමේ හම්බෙන පළමු ප්‍රමේය ලියා ගන්නයි හදන්නේ. ප්‍රමේයය right ලියමු. ලියන්න ප්‍රමේය කියලා යටින් ලියමු. ලියන්න වෘත චතුරස්‍රයක රූපේ අඳින්න පුතේ තා චුට්ටක් ඉන්න මං කියනකම් මේක. වෘත චතුරස්‍රයක ප්‍රමේය කියලා ලියමු යටින්. වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ අද දෙක වෙනකම් කරමු. ඒක ඉස්කෝලේ යන්නේ නැද්ද එතකොට? සම්මුඛ කෝණ පරිපූරක වේ. වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. හරි. අමිත්නේ හරි. බලමුකෝ කරගෙන ගිහිල්ලා නේද? වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. හරි පුතේ. එහෙනම් දැන් මේක ඇඳ ගන්න. ඇඳලා අර දෙක ලියා ගන්න. සම්මුඛ කෝණ පරිපූරක වේ. මේක ඇඳලා මේ දෙක ලිව්වා. හරි. පටන් ගමු. වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. ඒක තමයි ප්‍රමේය. right. මේක ඇඳලා මේ දෙක ලිව්වා. වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. හරි. මේක ඇඳලා ඉවර වෙලා පුතේ මට කියන්න වැඩේ ඉවරයි කියලා. හරි. ඉවරයි. මේකත් ඇඳලා මේකත් අඳින්න ඕන. ඉවරයි. right good. වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ. අපි දැන් මේකෙන් හදන එක දිගට ගණන් 10ක් විතර.
එක දිගට කෙටි ගණන් 10ක් විතර හදන්නේ. අපි බලමු කොහොමද මේකෙන් අපි ගණන් හදන්නේ කියලා. හරි. පළවෙනි ගාන. ඔන්න ඔයාලට දෙනවා. හදාගෙන යමු බලන්න. අමාරු නෑ එච්චර. සරල වැඩක් තියෙන්නේ. මම මේ හරියෙම පටන් ගන්නම් පුතේ. ඔයාලත් අඳින්න මාත් එක්කම. පළවෙනි ප්‍රශ්නය. මෙයා 70යි. මේක B. මේක 100යි. මේක A. AB හොයන්න තියෙන්නේ. හරි 10 ළමයිතුත් ඇති බලන්න අමාරු නෑ පුතේ. මුල ඉඳලා හරියට ඉගෙන ගත්තාම මේ ටික හරි ලේසි. මුල ඉඳලා අපි හරියට ඉගෙන ගත්තාම හරි. ඔන්න දෙවනි ගාන. මේක අංක 1 මේක අංක 2. හරි මේව අඳින ගමන් උත්තර ටිකත් ලියන්නේ. තුන්වෙනි ගාන. මම මේක අඳිනකොට ඔයාලට බෝඩ් එක සමහර විට වැහි පුළුවන් විදියට අඳින්න. හරි. අපි මේ ගණන් තුන හදලා ඉමුනේ. බෝඩ් එකේ ඉඳත් මදිනේ. ඔයාලා පුතේ හොයන්න A කීයද B කීයද කියලා මේකේ ඊළඟට මේකේ x හොයන්න පුතේ මේකේ y හොයන්න. හරි පටන් ගමු. එකම ප්‍රමේයයි වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියන ප්‍රමේය තමයි අපි පාවිච්චි කරන්නේ. වෙන මොකොත් නැහැ පොඩි දෙයක් තියෙන්නේ. චූටි කාරණයක්. ඒක දැම්මාම උත්තරයට යන්න පුළුවන්. හරි. ඉක්මනින් අපි මේ තුනට උත්තර ලියමු. හැඩ වැඩ ඕනේ නැහැ. ඉතින් ලස්සනට රවුම් අඳින්නේ ඕනේ නැහැ. ටට්ටක් ගාලා ඇඳා ගාන හැදුවා. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ලොකු වැඩ ඕනේ නැහැ පුතේ. ඇඳා උත්තරේ ගත්තා. හරි. හරි. ඕකේ. ශ්‍යාන් සුදීර ඉවරයි රයිට්. හදමු. අනිත් අයත් මේක ඉවර කරන්න අපි 10ක් විතර කරමු මේ જાතිය. විශ්මික් රයිට් හරි පුතේ. හොඳයි. ඉවරයි. සමුද්‍ර රයිට්.
කෙටි ප්‍රශ්න මේව සියල්ල කෙටි ප්‍රශ්න ලකුණු දෙකේ විභාගෙට එන කෙටි ප්‍රශ්න තියෙනව නේද පුතේ? ආන්නේව තමයි මේ තියෙන්නේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මේ දෙන්න එකතු කරාම 180යි. මට කියන්න පුතේ එහෙනම් A වල අගය කීයද ආවේ? A. ඔයාලට A කීයද ආවේ? A සමානයි. මෙන්න මේ දෙන්න එකතු කරාම 180ක් වෙන්න නම් මේ දෙන්න එකතු කරාම සම්මුඛ කෝණ පරිපූර්ණක 180ක් වෙන්න නම් මේක 80ක් වෙන්න ඕන. ඊළඟට B වල අගය. මෙන්න මේ දෙන්න එකතු කරාමත් 180 වෙන්න ඕන. 180ෙන් 70ක් අඩු කරන්න 110යි. ඔන්න ඒක හරි. ඊළඟට මේ ගාන. මෙන්න මේකෙත් පුතේ සම්මුඛ කෝණ යුගල එකක් 3යි x අනෙක 2යි x. මෙන්න මේ දෙන්න එකතු කරාම 180යි. 3යි x 2යි x එකතු කරාම පුතේ 180යි. දැන් 3යි x 2යි x 5යි x සමාන 180යි. දැන් පුතේ දෙපැත්තම 5න් බෙදා. 180 5න් බෙදුවොත් 36යි RI. 36යි. මේක කොහොමද හදන්නේ මේක? මේක හදන්න ඔයාලා මීට පෙර ඉගෙනගෙන තියෙන ක්‍රමයක්. ආන්න ඒක දැම්මනම් හරි. ඔයාලට මතකද කේන්ද්‍රයේ ආපාතනය කෙරෙන කෝණය එහි පරිධියේ ආපාතනය කෙරෙන කෝණය මෙන් දෙගුණයයි. එහෙනම් දරුවනේ මේක 130 නම් මේක කීයද? ඒ කීයක් වේද? මේක 130 නම් මේක කීයද? 260ද? ඒකෙන් භාගේ 65ද? දැක්කත් පේනෝනේ 65යි භාගي. ඕන. දැන් ඉතින් අපිට මේකේ මැද වැඩක් නැහැ. දැන් ඔය තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක්. හරි නේද ළමයි? y වල ගේනව නේද? 180ෙන් ඔය 65 අඩු කරන්න. කීයද පුතේ? 115යි. කොහොම මේමයි ආවේ 115. හරි. වැරදිද? මේක මං හිතනවා හරි යන්න ඕන කියලා. 65 70 හරි 115 තමයි. හරි. ඔන්න ගණන් 3ක් හැදුවා. ඊළඟ ගාන. මේකත් ඌමනාවෙන් අපි හදමු බලන්න. කෙටි ප්‍රශ්න කීපයක් වැඩිපුර කරනවා. ඕන්නෝම ගාන තියෙන්නේ. මේ දුරට මේ දුර සමානයි. එයා කරලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නය. හරි නේද? right. ඔන්න ඊළඟට පස්වෙනි එක. හරි. ඔයාලා මේ අතරේ ඔය ටික කරගෙන යන්න ඕන. මේ වදින්න ළමයි මේක 84යි සම්පූර්ණ කෝණය 84යි මේක 38යි පුතේ මේක y මේක x සහ y හොයන්න ඕන මේක හොයන්න ඕනේ කී අගය මේක x සහ y හි අගය ඊළඟ එක
හරි. ඔන්න ළමයි ගණන් දුන්නා 3ක්. කලින් 3ත් එක්ක 6යි. මේක 4, මේක 5, මේක 6. මේක හොයන්න ඕනේ ඒහි අගය. ඒහි අගය. හරි පටන් ගමු. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියන ප්‍රමේයෙන් තමයි ඔක හදන්නේ. හරි. හදලා ඉවර වෙලා හේතුව නෑ මේකේ නම් හේතුව ඕනේ නෑ. මොකද මේකේ අපි ප්‍රමේය ගාන හදන නිසා හැබැයි ඔයාලා විභාගෙට ගානක් ඇදුවොත් අනිවාර්යෙන් හේතුව ලියන්න. ඕනනම් ලියන්න. ලියන එක හොඳයි. අතට හුරු වෙන්න. ඔයාලා ඒක නිසා මේ හැම ගානකම යටින් හේතුව ලියන්න වැඩිය හොඳයි සාර්ථකයි ඒ වැඩේ. හරි නේද? උමනාවෙන් ඒක ලියන්න වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කොට පරිපූර්ණකයි. සමහර ඒවාගේ වෙන හේතුත් තියෙන පුතේ. අන්න ඒවට ඒක ලියන්න ඕන. ඒ අවශ්‍ය එකට අවශ්‍ය හේතුව ලියන්න. අදාළ හේතුව ලිව්වනම් හරි. ඔය ක්ලාස් එක ඉවර වෙලා රෙකෝඩින් එක දෙන්නම්. හැබැයි දැම්මම අදම දෙන්න බැරි වෙයි හෙට උදේ දෙන්නම්. අර ඇත්තටම මේ ගොඩාක් ලංකාවේ ප්‍රදේශවල අපි දන්නේ නැති වුණාට මේ ගම් වතුර ගන්න තියෙන්නේ. මේ අපිට පොඩ්ඩක් අපු දරුවන්ට ඒක දැනෙන්නේ නැහැ. නැත්තම් මහා ලොකු ප්‍රදේශවලට ලොකු ගැටලු ටිකක් තියෙනවා. ඒකත් අපිට එහෙම ගැටලුවක් වෙන්න ඇති කියලා හිතනවා. ඒ අයට රෙකෝඩින් එක දෙන්නම්. වැස්ස තියන අයට. හරි. මොනව කරන්නද ඔන්ලයින් කරනකොට වරුසාව ඒවත් තියෙනවා. සර් පස්වෙනි ගානේ x හොයන්න තේරෙන්නේ නැහැ. අපොයි නේ පස්වෙනි ගානේ x හොයන්න තේරෙන්නේ නැහැ. පේන අඩු ගතියක් ඇති කොළුවට. මන්දා තරුණ ළමයි නේ. ඒක පේන්නේ නැද්ද බල? හරියට දකින්න මේව හොඳට බලන්න. ජ්‍යාමිතිය ගණන් වල තියෙන්නෙම බලන්න හොඳට. මේව බැලුවාම උත්තරේ පේනවා. දැන් දැක්ක නේද කොළුවා? මට ආවේ නෑ කිව්ව දරුවට දැන් පෙවුනද? තාම නෑ. චුට්ටක් හොදට බලන් ඉන්න. එතකොට පේනවා. සුවද නේ? සුවද. ඔයා හරියට බලන්න සුවද. පොත පොඩ්ඩක් ඈතට කරලා මේම බලන්න. අපිට මතකයි ඒ තවස්වල මේ අපි කොලෙජ් ඉන්න කාලේ ලෙක්චර්ස්ලා එන්නේ ලොකු ලොකු අය එන්නේ. පොරවල් එන්නේ උගන්වන්න. ඉතින් ඇවිල්ලා එම දාලා ලබ් ගණක වගුවේම පාඩම් ත්‍රිකෝණමිතික වගුවේම පාඩම් ඔය ගණන් හදනවා. තඩි ගානක් දීලා ගිහිල්ලා පිටිපස්සට ගිහලා මේව බලන් ඉන්නේ මේව. බලන් ඉඳලා උත්තර කියන්නේ මේ. හරිනේ? ජ්‍යාමිතිය ගණන් වල තියෙන්නේ හොඳ නිරීක්ෂණය. හරි නේද පුතේ? රූප සටහනුත් ටිකක් ලොකුවට අඳින්න කිව්වේ ඒකයි. අපිට තාම මතකයි. මේව බලන්න මේව. නේ? පොල්ගස් තියා බලනවා වගේ තමයි මේ ජ්‍යාමිතිය ගණන් දිහා මේව බලන් ඉන්නේ. එතකොට හොඳට පේනවා. හරි නේද? ඕගොල්ලොත් ටිකක් මේම පොත තියලා බලන්න එතකොට පේනවා. ඇයි අපි භාවිතා කරපු ප්‍රමේයන් තියෙන්නේ ඕකේ. මෙච්චර කියලා තාම පෙවුන්නේ නැද්ද? මේ වෙනකොට ඉවර වෙන්න ඕන. මේ චූටි ගණන් කෑලි 6ක් දුන්නේ ළමයි. දැන් මේවා තමයි මේ විභාගේ කෙටි පේපර් එකටත් එන්නේ.
හරි සර් ඉවරයි. මේකෙන් පටන් ගන්න තියෙන්නේ. ඉවරයි. මේකේ දැක්ක ගමන් පේන පුතේ මේ තියෙන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. හරි. අපේ දරුවෝ මතක තියාගන්න සමද්විපාද ත්‍රිකෝණයක් ගත්තොත් පුතේ මෙහෙම. ඔන්නම සමද්විපාද ත්‍රිකෝණයක් ගත්තොත් මේක පුතේ මේ දෙකින් සමාන පාදවලට මේ සම්මුඛ කෝණ පුතේ සමානයි. අන්න. ඒක තමයි දාන්න ඕන. ඉතින් මේක 50 නම් පුතේ මේකත් 50යි. එච්චරයි. නේ මේක 60 නම් මේක 60යි. දැන් මේකෙත් වෙලා තියෙන්නේ මේකෙත් කියන ඒවා සමදිපාදයක්. මෙන්න මේ දෙන්න සමානයි. එක වගේ. එක සයිස් නේ. ඒකේ සයිස් එක හොයාගන්න පුළුවන් මෙන්න මේක ගන්න නිසා. මේක 70යිනේ. මේ 180න් 70ක් අඩු කරා. 110යි. 110යි. ආයේ 110 මෙතෙන්ට 70ක් ගියා. 180න් 70ක් ගියා 110ක් ඉතින් 110 දෙකට බෙදා. 55යි. මේකත් 55යි පුතේ. මේකත් 55යි. හරි. දැන් ඉතින් මෙන්න මේ කෝණයයි පරිපූර්ණකයි. ඒ දෙන්න වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. මේ දෙන්න. මෙන්න මේයිතුයි මෙන්න මේයිතුයි. m වලට කීයක් එනවද දරුවනේ? m යගේ 180න් 55ක් අඩු කරන්න. කීයක් ආවද? 180න් 55 60යි 70 80යි 25යි 125යි. හරි නේද බිහාර? 125යි. එහෙනම් මේ කෝණය 125. ඒක තමයි අහන්නේ. ඒක තමයි හතර ක්‍රමය. තේරුම් නැති අය ඉන්නවද පුතේ? චුටි වැඩක් තියෙයි. හැමෝටම තේරුණා නේද? මොකද මේ අපේ 10 පුංචි උන් ටිකක් ඉන්න නිසා 11 යට ඉතින් ඔබ තේරෙන්න ඕනනේ. හරි. අපි මේකට යමු. මේක අර දැක්කේ නැහැ කිව්ව කොළුවට මම දැක්කද දන්නේ නැහැ පස්සේනේ. මේ දෙන්න පුතේ මට කියන්න x වලට කීයද ආවේ? x වලට කීයද ආවේ මේකේ? දන්නේ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. මෙන්න මේ දෙන්න පුතේ එකම ඛණ්ඩයේ කෝණ. මේක x මේක 38යි. ඒ දෙන්න එකම ඛණ්ඩේ. මතක නැහැ කියන්නේ එහෙම එකක්. අපි මේ තියරි වලදී කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා මෙහෙම තියෙන්නේ. මෙන්න මේව සමානයි. 38යි. එහෙනම් x ලගේ 38යි. මේකයි එකම ඛණ්ඩයේ කෝණ. එහෙනම් හේතුව ලියන්න එකම ඛණ්ඩයේ කෝණ. ඔය හේතු අනිවාර්යෙන් ලියන්න. එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. හරි. y වලගේ හොයන්නේ මෙහිමයි. y වලගේ හොයන්න අපි මේ දෙන්න එකම ඛණ්ඩයක ඉවරයි. මේක මකන්න හිතින් පුතේ. ඔයාලා මකන්න එපා. right. මේ තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මෙන්න මේ දෙන්න එකතු කරොත් මේකට මේක සම්මුඛයි. ඒ දෙන්න එකතු කරොත් 180යි. එහෙනම් පුතේ මදිපාඩුව y කීයක් වෙයිද? 180න් මේ 38යි මේ 84යි අයින් කරන්න. එතකොට උත්තරේ කීයක් එනවද? y වලගේ මේකයි එකතු කරාම 180ක් වෙන්න ඕන. එහෙනම් 180න් 38යි 84යි කියන්නේ 8යි 3යි 11යි 122යි නේ. 122ක් අඩු කරා නම් හරි. ඔව්. 8යි 5යි 58යි.
y 57යි. මට ඔයාලා දීපු උත්තරේ හරි. y 58යි. මෙන්න ගාණක් ළමයි. මේක කීය දෙන්නේ? හොඳ ගාණක් ඒක. A වලට කීයද ආවේ? මම දෙන්න බලන්න උත්තරයක්. A ට කීයද ආවේ? 20යි. 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 ඒට 20යි. ඒක ගන්නේ මෙන්න මෙතන පුතේ 90යි. අර්ධ වෘතයේ කෝණ සුජු කෝණී වේ. ඒක 90යි. මේ තියෙන අර්ධ වෘතයේ කෝණ සුජු කෝණී වේ කියන ප්‍රමේය. මතකද දන්නේ? දැන් අපි දන්නවා මෙන්න මේ සම්පූර්ණ එකයි මේකයි පරිපූර්ණකයි. වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා මේ දෙන්න එකතු කරාම 180ක් වෙනවා. එහෙනම් අපිට කරන්න තියෙන අර විදියටමයි මෙතන 90යි මෙතන 70යි. ඒ කියන්නේ කීයද පුතේ? 90යි 70යි 160යි. 180ෙන් 160ක් අඩු කරන්න 20යි. එහෙනම් ඒ වලගේ 20යි. ඒ 20යි. හරි. දැන් මට කියන්න ඔයාලට මේ ප්‍රමේය පැහැදිලිද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ කියන ප්‍රමේය පැහැදිලිද? මොකද මේ ප්‍රමේය සාධනය කරන්නක් තියෙනවා. හොඳයි. පැහැදිලි. පොඩි වැඩක් නේ තිබුණේ නේ. හරි නේද? හොඳටම පැහැදිලි. හොඳයි. හරි. ඔන්න මම මේ ගණන් ටික මැකුවා. පස්වෙනි ගානේ x ගත්තු විදිය. පස්වෙනි ගානේ x ගත්තු විදිය තාම දන්නේ නැද්ද පුතේ? කොහේ ගාන? අනේ අම්මේ. මේ තියෙන්නේ. ඔන්න මම අයිත් ඇද්දා. එක දරුවෙක් අහන x ගත්තු විදිය. මං හිතන්නේ මෙන්න මේක 38 කියලා දීලා තිබුණේ මේක x කියලා දීපුවා. මේ දෙන්න එකම කණ්ඩේ. ඔකර මෙහෙම යා කළා කියනකොට ඉතින් ඒක දකින්න ඕන හරියට. ඒ තාම ගැටලුද? 6 වෙනි ගාන. 6 වෙනි ගාන ආපහු කියලා දෙන්නලු. ඔයාලා ප්‍රමේයක් ඉගෙනගෙන තියෙනවා අර්ධ වෘත්තයේ කෝණ සුජු කෝණී වේ කියලා. දැන් මේ පරණ ප්‍රමේයන් ටික ඔළුවේ නැතුනොත් බෑ මේ වැඩේ කරන්න. මේක 90යි පුතේ. ඕක 90යි. හරිනේ? මේක 90යි. ඉතින් ඔයාලා මේක 90යි කියලා දකි. ඔය ඉතින් ඔක 90යි. මෙතන 90යි. දැන් අපි මේක මෙතෙන්ට සෙට් වුණාම මේ සම්පූර්ණ කෝණය හැදෙනවා. 90කුයි තව ඒකුයි. මෙතන සම්පූර්ණ කෝණය දීලා තියෙනවා 70යි. හැබැයි මේ දෙන්න එකතු කරාම මේ 70ට මේ 90යි මේ ඒ අකුරයි එකතු කරොත් 180යි. මොකද ප්‍රමේයෙන් කියනවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියලා. ඔන්න ඔක තමයි තියෙන්නේ. හරිනේ? ඒක සුළු කරාම පුතේ 90යි 70යි එකතු කරලා 180න් අඩු කරාම ඒ වලගේ එනවා. තාමත් ගැටලුද? ඌට වඩා මං හිතනවා කිව්වොත් කොහොමත් ඊට වඩා තේරෙන්නේ නැහැ. හරි නේද? right. ඔන්න ඔමයි. හරි. එහෙනම් ඔන්න ඔය ප්‍රමේය කොහොමද මේ සාධනය කරන්නේ? ඒකත් අපිට තියෙන එකක් විෂය නිර්දේශේ. මේ ප්‍රමේය කොහොමද ආවේ? ඒකත් චුට්ටක් අපි කරලා ඉමු තව ගණන් කීපයකට යන්න කලින්. එහෙනම් පුතේ ලියමු හැමෝම ප්‍රමේය සාධනය. ඒකත් ඔහොම කරමු. ප්‍රමේය සාධනය. ප්‍රමේය සාධනය. හරි.
ඔයාලා දන්නම දෙයක් තමයි සර් දැන් කරන්න යන්නේ. ඔයාලා ඒක හරියට අහන් හිටියොත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් පුතේ. මේ බලන්න. මේ මෙහෙම තියෙන්නේ. මොකද්ද අපි සාධනය කරන්න යන්නේ? මෙන්න මේ කෝණ දෙක එකතු කරාම පුතේ 180යි කිය. ඔන්නෝක 180යි කියලා තමයි අපි සාධනය කරන්න යන්නේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. තේරුණාද? මේ දෙන්න එකතු කරාම 180යි. මම මේකට නම් දෙන්නම්. A B C D මේක කේන්ද්‍රය ඕ. එන ඕනම ක්‍රමයක් සාධනය කරනකොට මුලින්ම අපි ලියනවා මොකක්ද? දත්තය. දත්තය. මොකද්ද දත්තය? ඕ කේන්ද්‍රය වූ වෘතයේ අපිට ලියන්න පුළුවන් මොකද්ද? ABC යනු වෘතය මත පිහිටි චතුරස්‍රයකි. හරිද? O කේන්ද්‍රය වූ වෘතයේ ABC යනු වෘත චතුරස්‍රයකි. ABCD යනු වෘත චතුරස්‍රයකි. හරි. ඔන්න වෙනවා. O කේන්ද්‍රය වූ වෘතයේ ABCD කියන්නේ වෘත චතුරස්‍රයක්. right හැමෝටම මේක පැහැදිලි නේද? ඔන්න ඔගේ තියෙන ටිකට අපි කියන මොකක්ද පුතේ? දත්තය කියලා කියමු. හරි. ඊළඟට අපි කරන්නේ මොකද්ද? සාධනය කළ යුත්තේ. සාධනය කළ යුත්තේ අපි කැටියෙන් කරන සාකර යුත්තේ. මොකද්ද සාධනය කරන්නේ? මේ දෙන්න එකතු කරාම 180යි. මම ලියනවා ADC කෝණය එකතු කිරීම ABC කෝණය සමානයි 180 බව. ඔන්න වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මේ දෙන්න එකතු කරාම 180යි කියලා පෙන්වන්න යනවා. ඊළඟට මම පුතේ කරන පොඩි නිර්මාණයක්. ඔය ජ්‍යාමිතියේ නිර්මාණය එහෙම කරනවා සාධනය කරන්න. මොකද්ද දන්නවද කරන නිර්මාණය? ඔන්න බලා ගන්නකෝ. මම OA සහ OC යා කරනවා. එහෙනම් මොකද්ද කරේ? OA හා OC යා කිරීම. ඔන්න කරන වැඩේ. හරි. දැන් ඔන්න අපේ දරුවෝ මට හරියට බලලා කියන්න මෙන්න මේ කොණයට මෙන්න මේ කොණයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? මට හොඳට බලලා කියන්න සම්බන්ධයක්. හරි. කියන්න පුතේ. මේ දෙන්නට තියෙන සම්බන්ධය මොකක්ද? මොකක්ද ලියන්නේ? මම මේක මෙතනින් කළු පාටින්ම දාන්න. දැන් ඊළඟට කරන්න යන්නේ සාධනයනේ. right. අපේ දරුවෝ මට කියන්න මොකද්ද සම්බන්ධය? මම මෙහෙම ලිව්වොත් හරිද කියන්නකෝ. මෙන්න මෙයා වගේ දෙගුණයක් මෙයා. මට ලියන්න පුළුවන් මෙහෙම. AOC කෝණය සමානයි 2යි ADC කෝණය. කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය එහි පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයයි. හරිද? ඔන්නෝම ලියන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේකට ලියන හේතුව. කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය මෙන් දෙගුණයයි. right. හරි. ඔන්න මම ලිව්වා මේ දෙන්න අතර සම්බන්ධය. මට අපේ දරුවෝ කියන්න මෙන්න මේ දෙන්න අතර සම්බන්ධයක් හොඳට බලලා කියන්න. එහෙම එකක් ඉගෙන ගත්ත නේද පහුගිය දවස්වල මෙහෙම ක්‍රමයක්. ඕකම තමයි. මෙන්න මෙයාට
සහ මෙයාට සම්බන්ධයක්. මතකද ගන්න. මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. අරකමයි මොකක්ද සම්බන්ධය? මේක සමානයි මේ කීයකට දෙගුණයකට. එහෙනම් ලියන්න පුළුවන් AOC මේක පරාවර්තය. එහෙනම් ඒකට ලියනවා AOC කෝණය පරාවර්ත. සමානයි. මෙන්න මේක සමානයි ABC වගේ දෙකක්. දෙකයි ABC. ඒකට හේතුවත් අර උදේකේම හේතුව තමයි ළමයි. මම මොන ක්‍රමා දැම්මා. හරි නේද? right. දැන් මෙතෙක්ක් අපේ දරුවන්ට තේරුණාද ඔය සර් ලියපු ටික? මට ඉක්මනට කියන්නකෝ මේ ජ්‍යාමිතිය කරනකොට ටිකක් ස්වීට් හાર્ට් නෑනේ ළමයි. මේ ටිකක් බරසාරයි. වෙන ගණන් හදනවා වගේ නෙවෙයි ජ්‍යාමිතිය ගණන් හදනකොට ටිකක් ගැඹුරුයිනේ. ඒක නිසා හැමෝම අහන් ඉන්න ඕන මමත් ගානට බැහැලා වගේ ඉන්නේ. හරි නේද? right. ඔය ඔතෙක්කත් තේරුණා නේද දරුවන්ට නේ? හරි. මේකයි අතර සම්බන්ධයක් ලිව්ව පුතේ. මේකයි අතර සම්බන්ධයක් ලිව්ව. හරි. මම මෙන්න මේකට දෙනවා අංක 1 කියලා. මොන බලන්න සර් කරන වැඩි. මේකට දෙනවා 2 කියලා. හරි. දැන් පුතේ මම 1 2 එකතු කරනවා. 1 2 එකතු කරනවා. එකේ වම් පැත්තේ තියෙන්නේ AOC කෝණය. දෙකේ වම් පැත්තේ තියෙන්නේ AOC කෝණය පරාවර්ත. අන්නේ දෙන්න එකතු කරා. අනිත් පැත්තේ තියෙන දකුණු පැත්තේ තියෙන්නේ එකේ ADC කෝණය 2යි. ඒකට එකතු කරනවා මේක 2යි ABC කෝණය. හරි. දැන් අපේ දරුවෝ කියන්න මේ දෙන්න එකතු වුණොත් මොකද්ද වෙන්නේ? මේ පැත්තේ AOC එකයි මේ පැත්තේ පරාවර්ත AOC එකයි. මොකද්ද වෙන්නේ ළමයි? කීයක් වෙයිද? ඔන්න ඔය AOC දෙක එකතු වුණොත් මේ පැත්තයි මේ පැත්තයි. කීයක් වේවිද? දෙපැත්ත AOC එකතු වුණොත් අන්න හරි. ඔය ආවේ කීයක් වේවිය පුතේ? 360ක් වෙනවා. මේ පැත්තයි දෙකම එකතු කරොත් 360යි. සමානයි. මෙන්න මේ ලියලා තියෙන දෙන්නගෙන්ම මම දෙකක් පොදු සාධකයක් විදියට පිටට අරගන්නවා. ADC කෝණය ධන ABC කෝණය කියලා. මේ දෙන්නගෙන්ම දෙකක් පිටට ගත්තා. හරි. තා පොඩි වැඩයි තියෙන්නේ. දැන් පුතේ මම දෙපැත්තම දෙකෙන් බෙදනවා. උත්තරේ ළඟ තියෙන්නේ එකයි. ඕන්න. දෙකට දෙක කැපිලා යනවා. හරි නේද? මෙන්න උත්තරේ ආවා. මොකක්ද ආවේ? 180 සමානයි ADC ධන අනිත් පැත්තේ ABC. බලන්න ඕක නේද අපි මෙන්න මේ සාධනය කළ යුත්තෙන් කරේ. බලන්න මේක දාවේ කියලා. බලන්න මේ දෙක ආවද? මේක ඔන්න ඕක ආවද? ADC ධන ABC සමානයි 180යි. බලන්න එයාම තමයි මේ තියෙන්නේ. එහෙනම් වැඩේ ඉවරද නැද්ද? ඉවරයි. ඇවිල්ලා තියෙන්නේ සාධනය කළ යුත්ත මේ ඇවිල්ලා තියෙන සාධනෙ. හරි නේද? ඔන්න ඔච්චරයි තියෙන්නේ ළමයි සාධනෙ. වෙන ලොකු දෙයක් නැහැ. තේරුම් ගන්න තියෙන්නේ මේකයි අතර සම්බන්ධය දෙගුණයයි. මේකයි අතර සම්බන්ධය දෙගුණයයි. ඒ දෙන්න එකතු කරා නම් වැඩේ ඉවරයි. හරි නේද? ඔච්චරයි මතක තියාගන්න තියෙන්නේ. හරි. අපි දැන් මේක ලියාගමු. දැන් ලියන්න පටන් ගන්න.
මොනවා හරි ගැටලුවක් එහෙම තියෙන තැනක් තියෙනම් කියන්න දරුවනේ. මොකද මේ ටිකක් ගැඹුරුයි ජ්‍යාමිතික ගණන් අර සමීකරණය විසඳනෝ වගේ නෙවෙයි. ලියලා ඉවර නම් කියන්න. ඉවරයි. හරි. අනිත් පැයත් ඉවර කරගමුකෝ. හරිද? ඉක්මන් කරමු. හරි. right. දැන් ඔයාලා මේක ලියන අතරේ තේරුම් අරන් තර්කානුකූලව හිතලා ලියන්න ඕන. හැබැයි මේ විභාග වලට පුතේ ගොඩාක්ම මේ සාධනය වැඩි අහන්නේ නැහැ. අපෙන් ගාණක් තමයි අහන්නේ. මේක 10 11 වගේ ගාණකට අහනවා. හැබැයි මේ බව පෙන්වන්න මේ වගේම සාධනය කරන්න සම්පූර්ණයෙන් එන්නේ නැහැ. හරි නේද? ඒක නිසා මේක කවුවත් කටපාඩම් කරන්න යන්නත් එපා. හරි නේද? ඒක නිසා හැම දරුවෙක්ම මේක විභාගෙට කටපාඩම් කරලා යන්න එපා. හරිද? ඒක නිසා හැමෝම අනිවාර්යෙන්ම මේක තර්කානුකූලව හිතලා කරන්න ඕන වැඩක්. හරි. බව පෙන්වන්නේ නැද්ද?
නෑ විභාගෙට තියෙන සාධනය බව පෙන්වන්න තමයි. හැබැයි මෙහෙම මේ ප්‍රමේයක්ම සම්පූර්ණයෙන් gediya පිටින් සාධනය කරන්නේ නැහැ ළමයි. හරි නේද? නැත්තම් ඔයාලා හිතා මේක කටපාඩම් කරලා යන්න ඕනේ මේකේවි. එහෙම වෙන්නේ නැහැ. හරි නේද? right. ඒක හොඳට මතක තියාගන්න. පුළුවන් නම් ගෙදරදී තව එක සැරයක් මේක සාධනය කරලා බලන්න ළමයි. මේක එක සැරයක් සාධනය කරලා බලන්න පුළුවන්ද කියලා. දැන් අපි හැමතිස්සෙම මේ කරලා බලනනේ පුළුවන්ද කියලා. මේ එක බෝඩ් එක පේන්නේ. හරි. ඉක්මනට ලියා ගමු. දැන් ලොකු වෙලාවක් දුන්නා. විභාගෙට සාධනයක් තියෙනවා මේ ශ්‍රේයා. ප්‍රමේය සාධනය කරන්නේ නෝ අඩුයි. මේකෙන් විභාගෙට කිට්ටු ගණන් ටිකක් ඉන්න. මේකෙන් හදනවා විභාගෙට කිට්ටු ගණන්. හැබැයි තව චුට්ටක් ඉස්සරහට යන්න ඕන. හරි නේද? දැන් මේක එක සැරේටම හදන්න බෑ පුතේ. අපි තා චුට්ටක් දැනුම හදාගෙන ඉස්සරහට යන්න. හරි. මම මේක මකන්නන්නේ. අද මං හිතන්නේ අපේ සාමාන්‍ය පන්තියේ ළමයිට හොඳ ගණන්. මොකද මේ මමත් අද උදේ පාන්දර 3:00ට නැගිටින්නේ මතක ඇති. අපේ පන්ති ආපු දරුවන්ට මම අද උදේ 4ට ඔන්ලයින් ක්ලාස් එක පටන් ගත්තේ. මං හිතන්නේ දැන් මේ වෙනකොට හොඳ ගණන් ඇති. ඒක නිසා ලබන සතිය ඊළඟ සතිය වෙද්දී ඔය බදාදු දේ ක්ලාස් එක මේ පොඩි වෙනසක් කරලා අඟහරුවාදට ගන්න වෙනවා. මොකද මේ එකම දවසේ සෑහෙන වේට් එකක් දාන්න අමාරුයිනේ. මට පේනවා අපේ ළමයින්ටත් ටිකක් මහන්සි. මොකද උදේ 4ට ක්ලාස් ඇවිල්ලා ඉස්කෝලේ ගිහින් ලයිව් පන්ති ඉඳලා රෑ 12 වෙනකන් ඉන්න ගියාම ටිකක් අමාරුයි. හරි නේද? මමත් නැගිට්ටේ 3:00ට දැන් ඒ වෙනකම් මේ එක දිගට වැඩ. හරි නේද? ඉතින් ඒක නිසා අද ටිකක් මහන්සි දවසක්. හැබැයි එහෙමයි කියලා අපි මේක අතාරින්න හොඳ නැහැ. කරන් ආපු වැඩේ කරන්න ඕන. අපි පොඩ්ඩක් හරි අඩිය පස්සට ගත්තොත් උදේ අපි අර කරන් යන වැඩ ටිකට පාඩුවක් වෙන්නේ. ඒකයි මම කිසිසේත්ම මේක මේ වෙන දවසකට නොදා අදම තීරණය කරේ දාන්න. ලබන සතිය වෙද්දී ඔය අර්බුදේ මම විසඳලා දෙන්නම්. පන්තියේ උන්ට තමයි ඔක ප්‍රශ්නේ තියෙන්නේ නේ. මගේ පන්තියේ උන්ට උදේ පාන්දර සර් නැගිටවලයි රැයටත් නැගිටවලා ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ගොඩක් අය අඩුයි. ඉතින් ඒකට හේතුව මේ ඒ ගැටලුව තමයි. හරි නේද? අපි ඊළඟ දවසේ බදාදා උදේ කොහොමද අඟහරුවාදා බදාදා දවස් දෙකක් කර නිසා බදාදා උදේට තියෙන ක්ලාස් එක අඟහරුවාදා උදේට අරන් කරන්න. එතකොට ප්‍රශ්නයක් නෑනේ. මේ වෙනකොට හොඳ ගණන් වෙන්නේ නැහැ එතකොට. දැන් ඉස්කෝලේ යන නිසා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉස්කෝලේ ගිහලා පන්ති තව ඔන්ලයින් ක්ලාස් තියෙන්නේ නැතිනේ. ඉතින් ඔය ටිකක් තේරම කරලනකොට අමාරුයි ළමයි. ඔයාලටත් නෙමෙයි මටත් අද ටිකක් මහන්සි. ඔයාලටත් තේරෙනවා ඇති මම පන්තිය කරන්න ගියත් පොඩ්ඩක් වෙනද වගේ ලොකු මේ එකක් ජවයක් එන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. මොකද උදේ ඉඳලා මේ වැඩ එක දිගට අන්තිම හරියනේ ඉන්නේ. අන්තිම හරිය රෑ 12. ගෲප් එකේ ලින්ක් එක දෙන්නම්. ගෲප් එකේ ලින්ක් එක දෙන්නම්. කමක් නැහැ. අපි කොහොම හරි මේ වැඩ ටික මේ විදියට කරගෙන යම්. කරගෙන ගිහිල්ලා අපි සුදුසු විදියකට මේ ටයිම් එක ඇඩ්ජස්ට් කරගමු. හරි. ලින්ක් එක දෙන්නේ කොලේ. මම දැන් 10 ලින්ක් එකක් දාලා තිබුණේ නේ. 10 ලින්ක් එකක් දාලා තිබුණේ. දැන් මේ වෙනකොට මේ සමහර අය නම් අපේ දරුවෝ විභාගේ කෙසේ වෙතත් දෙයියනේ කියලා බුදු ඇතිනේ. සැහැල්ලුවෙන් 10 ළමයි සෙට් එකක් ඉන්න හොඳයි ඒ උන් ටික නේ. ඇත්තටම මේ ටික ඉගෙන ගත්තොත් සෑහෙන ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒක මං හිතනවා එයාලට ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා. හරි නේද? රයිට්. එහෙනම් පුතේ ඔන්න වෘත චතුරස්‍රයක ලක්ෂණය කතා කරා. සම්මුඛ කෝණ පරිපූරක වේ. ඕක තමයි ක්‍රමය. රේට් 10 ලින්ක් එක ෆුල් නේ. 11 ලින්ක් එකක් දෙන්න බැරිද විහාර? මොකද අද ජනිදුත් නෑ මං හිතන්නේ. අපේ අනිත් ජනිදු තරුෂාන් හිටියා. ජනිදුත් නිද්ද කොහෙද නේ? හිටියද?
නෑ යනිදුත් නිදි හරි right දැන් අහගන්නකෝ ඔය වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයිනේ ඕකේ තව එකක් තියෙනවා දැන් ඔයගොල්ලෝ කොහේදී හරි මෙන්න මෙහෙම චතුරස්‍රයක් හම්බ වුණොත් මේ වගේ අපි ගමුකෝ ඔන්න ඔයාලට ඉස්කෝලේ රූප සටහනක් ඇඳලා තියෙන චතුරස්‍රයක් හරිද දැන් ඔයාලට පුළුවනි ගිහිල්ලා කෝණමානයක් අරන් පුතේ මේ දෙක මනින්න බලන්න මේ දෙක මනින්න වැරදිලාවක් මේක මනිනකොට මෙන්න මෙයයි තුයි එකතු කරලා බැලුවාම 180ක් ආවොත් අපි කියමු මේක x මේක y කියලා මේ දෙන්න එකතු කරලා බැලුවාම 180ක් ආවොත් දන්නවද වෙන වැඩේ මෙන්න මේ චතුරස්‍රය ඉබේම මොන චතුරස්‍රයක් වෙනවද ළමයි මේ නිකම් තියෙන චතුරස්‍රය කෝණ දෙක සම්මුඛ කෝණ දෙක එකතු කරාම 180ක් වුණොත් මෙයා ඉබේම මොන චතුරස්‍රයක් වෙනවද සම චතුරස්‍රයක්ද නැහැ මොන චතුරස්‍රයක්ද වෙන්නේ කො කියන්න බලන්න සම්මුඛ කෝණ එකතු කරලා බැලුවා 180ක් ආවා මේක මොන චතුරස්‍රයක් වුණාද දැන් කියන්නේ මොන චතුරස්‍රයක්ද වෙන්නේ මේක ළමයි ඉබේම වෘත්ත චතුරස්‍රයක් බවට පත් වෙනවා ඒ කියන්නේ මෙයා අනිවාර්යෙන්ම වෘතයකට මෙහෙම දාන්න පුළුවන් ශීර්ෂ හතරම වෘතේ ගෑවෙනවා එහෙනම් ඕක තමයි මේකේ තියෙන ඊළඟ ප්‍රමේය මම නොකියා කිව්වට හරියද මොකද්ද ප්‍රමේය චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයකි නැත්නම් එම චතුරස්‍රයේ ශීර්ෂ වෘතයක් මත පිහිටයි ඔයාලා කියන්න පුතේ මෙන්න මෙයා වෘත්ත චතුරස්‍රයක්ද සුජු කෝණාශ්‍රය වෘත්ත චතුරස්‍රයක්ද කිව්වනම් බලන්න සුජු කෝණාශ්‍රය වෘත්ත චතුරස්‍රයක්ද ඔව් නම් ඔව් නැත්තම් නෑ ඔව් නෑ බෑ දෙකක් බෑ හරි කියන්න සුජු කෝණාශ්‍රය වෘත්ත චතුරස්‍රයක්ද ඔව් ඇයි එහෙම වෙන්නේ අර නැහැ කියලා කියනවා ඇයි එහෙම වෙන්නේ ඔව් මෙන්න මේ දෙක එකතු කරාම කීයේ සම්මුඛ කෝණ යුගල එකතු කරාම කීයේ පුතේ මෙන්න මෙයයි එකතු කරාම කීයේ 180 යන්න හරි 90යි 90යි එකතු කරාම 180යි එහෙනම් මෙයා වෘත්ත චතුරස්‍රයක් පුතේ වා කියන්න බලන්න මෙන්න මෙයා වෘත්ත චතුරස්‍රයක් සම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් ෂෝක් ප්‍රශ්නේ සම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක්ද විවාහ ප්‍රශ්නයක් අහන්න සම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක්ද ඕනේ දෙයියනේ ඇයි සම චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙකක් එකතු කරාම 180යි එහෙනම් අපේ ළමයි මතක තියාගන්න සම්මුඛ කෝණ දෙකක් මේ එකතු කරාම 180ක් හැදෙනවා නම් එයා වෘත්ත චතුරස්‍රයක් වෙනවා හරි නේද ඔන්නෝක තමයි ඊළඟ ප්‍රමේය එහෙනම් ලියමු ළමයි ඊළඟ ප්‍රමේය ලියන ප්‍රමේය හරි ලියමු මේම ලියන්න චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයි යුගල දෙකම වෙන්න ඕනේ චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලක් චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලක් පරිපූරක වේ නම් චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලක් පරිපූරක වේ නම්
එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයකි. පරිපූරක වේ නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයකි. සම්මුඛ කෝණ යුගල පරිපූරක වේ නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයකි. හරි නේද ළමයි? right. අන්නේ චතුරස්‍රයට කියනවා අපි වෘත්ත චතුරස්‍රයක් කියලා. ඒක මතක තියාගන්න. අපි ලියමු. යටින් ලියමු මෙහෙම. ඒ අනුව සෘජු කෝණාශ්‍රය හා සමචතුරස්‍රය වෘත්ත චතුරස්‍ර වේ. ඒ අනුව සමචතුරස්‍ර සෘජු කෝණාශ්‍රය හා සමචතුරස්‍රය වෘත්ත චතුරස්‍ර වේ. හරි. හරි නේද පුතේ? හරි. දැන් මම ඔයාලත් එක්ක හදනවා මෙන්න මේ ටියුට් එකේ ගාණක්. හරිද? මේ වගේම ගාණක් මගෙන් ඉල්ලීමක් කරා සර් විභාගෙට මොන වගේ එකක් දෙන්නේ. දැන් ඔයාලත් එක්ක එහෙම විභාග ගාණක් හදනවා. අපි බලමු කොහොමද මේ වගේ ගාණක් හැදුවොත් කෙරෙන්නේ කියලා. දැන් ළමයිට අයිඩියා එකකුත් තියෙන්න එපාය. දැන් අපි ඉදිරියේදී හදනවා විභාග මට්ටමේ ගණන් තව හදනවා ළමයි. තාම මේ තියරි ටිකනේ කියලා දීගෙන යන්නේ. හරි. මේ ටියුට් එක තියන අය ඉන්නවා නම් 27 පිටුව පෙළ ගන්න. ටියුට් දැන් මේ දවස්වල ටියුට් ගොඩක් අය මේ මම පෝස්ට් කරමින් ඉන්නේ. ගත්තු අය ගොඩක් ඉන්නවා. ඉතින් මේ ටියුට් එක අරගන්න අපි ඔක දිගටම කරනවා දැන්. අප්‍රේල් මැයි වෙනකම් මේ ටියුට් සෙට් එක කරනවා. ඔව්. ටියුට් නැති අයට මම ගාන දෙන්නම්. වෙන කරන්න දෙයක් නෑ පුතේ. එතකොට පොඩි වෙලාවක් යනවා. ඒක නිසා මේ ටියුට් ඉදිරියේදී පුළුවන් අය හැමෝම ගන්න අරගෙන මේ ටියුට් තුනක් තියෙනවා. මේක දැන් මම ටික ජ්‍යාමිතිය ගණන් ටිකත් හදාගෙන යන්නේ. හරි නේද? right. මම හදනවා 27 වෙනි පිටුවේ තියෙන 5 වෙනි ගාන. 27 වෙනි පිටුවේ තියෙන 5 වෙනි ගාන. හරි. අපි රූපේ අඳිමු ඉස්සෙල්ලා නේ. රූපේ අඳිමු. මෙන්න මෙහෙමයි තියෙන්නේ. මම අපේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන මේ රූප අඳිනකොට ටිකක් ලොකුවට අඳින්න පිටු භාගයකට කිට්ටු වෙන්න. හරි නේද? නැත්තම් මේක හරියට අපිට ඔළුවට වැටෙන්නේ නැහැ ළමයි. ඒ වගේම රූප සටහන් අඳිනකොටත් උපරිම නිවැරදි වෙන්නම අඳින්න. ටියුට් තියන අය මේ ගාන ලියන්න එපා. ටියුට් එක බලලා වැඩේ පටන් ගන්න. ටියුට් නැති අය හැබැයි ටියුට් තියන අයත් රූපේ අඳින්න ඕන හොඳේ. ටියුට් තියන අයත් රූප සටහන ඇඳ ගන්න. හරි. මේක x කියලා දීලා තියෙනවා. ඔන්න ඔක තමයි ළමයි කතාව. ඔන්න මම කතාව කියන්න යන්නේ ඔයගොල්ලෝ කියන්නද තාම රූපේ අඳිනවද?
රූපය අඳිනෝනේ. දැන් අද සහ ඊයේ මේ ටියුට් ගන්න පන්ති ගාස්තු ගෙවපු දරුවන්ට හෙට වෙනකොට ටියුට් ලැබෙවි. අනිත් අය ගෙනල් ලැබිලා නැත්තේ මේ වෙනකොටනේ. ඇහුන්නේ නැහැ පුතේ. 5 නෙවෙයි 9 කියලා දාලා තිබුණේ කොහෙද? මම මේ දීපු ගානද? නෑ පස්වෙනි ගාන 27 පිටුවේ පස්වෙනි ගාන. මෙන්න මේ ටියුට් එක. මේකේ. මේ ටියුට් එකේ වැරදිය තේරුම් ගන්න බෑ. තව ටියුට් එකක් ඇති ජ්‍යාමිතිය ගණන් තියෙන. මේ ටියුට් එකේ 27 වෙනි පිටුවේ පස්වෙනි ගාන. ඒක තමයි හදන්නේ. නෑ පස්වෙනි ගාන හදන්න ඕන. හරි බලමු. මම ගාන කියන්නද පුතේ? ලියා ගන්නවද? පස්වෙනි ගණන් දෙකක් තියද? හරිනේ. ප්‍රශ්නාංක වැරදිලානේ. 5 6 7 8 9 මේ ළමයි කියනවා මේ 9 වෙනි ගාන කියලා මං කියනවා නෑ කියලා. ඇත්තනේ. පස්වෙනි ගණන් දෙකක් තියෙනවා. හරි නේද? සෝරි. ඒකේ මේ අංකේ වැරදීමක් තියෙන්නේ. ඒක 9 වෙනි ගාන තමයි ඇත්තටම. හරි සර් කියන්න සිතුමි. ඔන්න පුතේ කියනවා. මං කෙටි කරලා කියන්නේ. ඔන්න කෙටි කරලා කිව්වා. AB BC AC හරියට ලියන්න AB BC AC AC O කේන්ද්‍රය වූ උතයේ ජායන් වේ. O කේන්ද්‍රය වූ උතයේ ජායන් වේ. උතයේ ජායන් වේ. alright මම ළමයි මේ පන්තිය පටන් ගන්න කලින් තා පොඩි වැඩක් කරා. ඒකත් කියන්න ඕන. මම ඔයාලට හැදුවා මේ 10 වසරේ දැනුමේ තව ගණන් 6 7ක් දාලා පොඩි ටියුට් එකක්. ඒ ටියුට් එකේ තියෙන්නේ 10 ඔය එකම ඛණ්ඩේ කෝණ අර්ධ වෘත්තයේ කෝණ සෘජු කෝණීවේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය වගේ තිබුණේ. අන්න ඒකෙන් ගණන් ටිකක් මම දැන් හැදුවා. එතකොට ඔයාලට පුළුවන් පුතේ අන්නේ ගණන් ටික හදලා බලන්න තව දුරටත් මේක පුළුවන්ද කියලා. හරි නේද? ඒක නිසා මම ඒ ටික එවන ඔයාලට මේ සති ඉඳ තියෙන වෙලාවක ඔය ජ්‍යාමිතිය ගණන් 6 හදන්න. බැරි ඒව තියෙන්න පුළුවන්. අපි ඊළඟ දවසේ බලමු. හරි නේද? මම ඒක මේ මතක් කරලම හැදුවේ. ගිය සතියේ කරන්න හිටියේ මේක නෙවෙයි. ගිය සතියේ මග ඇරුණ පන්තිය. ඒකෙදි මම ගිය සතියේ 10 වසර කරන්න හිටියේ තව ටිකක්. හැබැයි වෙලාවට මග ඇරුණා. ඉතින් මේ ඒක මග ඇරිච්ච එක නැවත යථා තත්ත්වයට පත් කරන්න ඕන නිසා තමයි මම මේ ගණන් ටික අද දෙන්නේ ඔයාලට. හරි. ඕක ලියා ගන්න. P යනු ඊළඟ මෙතෙන්ටම ලියන්න. P යනු AB හි මධ්‍ය ලක්ෂ්‍ය වේ. AB හි මධ්‍ය ලක්ෂ්‍ය වේ. ටියුට් තියන අය හදන්න ඕනේ. මේව ලියලා ඉන්න එපා. ගොඩක් අයට ඇති මේ වෙනකොට. ලක්ෂ්‍ය වේ. AOP කෝණය සමානයි x. ලෙස දී ඇත. x ලෙස දී ඇත. ACD කෝණයේ අගය සොයා. ඔන්න ළමයි. ACD කෝණයේ අගය සොයන්නලු. සොයා AODC වෘත චතුරස්‍රයක් බව පෙන්වන්න. වෘත චතුරස්‍රයක් බව පෙන්වන්න. right. ඔන්න ඔබ තමයි එන්නේ.
මම ලියන්න ඕනේ නැහැ කිව්වහම ඇතිලුනේ. අනේ ඔයගොල්ලෝ මං ගැන හිතනවා. thank you very much. හරි. ඔන්න මම බෝඩ් එකේ ලිව්වා වෙලා තියෙන්නේ මොකද දන්නේ නැහැ පුතේ මේක ලියන්නේ. දැන් ටික වෙලාවක් ගිහිල්ලා අහනවා සර් අයි චුට්ටක් කියන්නකෝ. මේ බෑනේ ඔන්න එක සැරේට ලිව්වා. 10 12 සැරයක් අහන නිසා තමයි මේ ලිව්වේ. හරි නේද? right. ACD කෝණයේ අගය සොයා AODC වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න තියෙනවා. හරි. කවුද ඉන්නේ මේ ගාන හදන්න පුළුවන් දක්ෂයෙක් අපේ පන්තියේ? පුළුවන් නම් දෙන්න විසඳුමක්. හොඳ ගානක්. ඔන්න වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න තියෙන අද ඉගෙනගත්තු දැනුම. කවුරු හදලා තියෙනවා? මම දැක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද පුතේ හැදුවේ? හැදුවා නම් නියමයි. හැදුවද? x අතුරෙන් හොයන්න ඕන හොඳේ. මේ x නේ දීලා තියෙන්නේ. ACD අගය x අතුරෙන්. ACD කියන්නේ මෙන්න මේක. ACD මෙන්න මේක x අතුරෙන් හොයන්න ඕන. හරි නේද? right. කල්පනා කරන්න වෙලාව ඕනද? මේක ඇත්තට ලොකු ගානකුත් නෙවෙයි පුතේ පොඩි ගානක්. හැබැයි ඉතින් එක තැනක් තියනවා ඒක නම් සුපිරියටම ගන්න ඕන නැත්තම් බෑ. ඒක හරියටම ගත්තොත් තමයි පුළුවන්. කොහෙද මේකට අපිට උදව් කරගන්න පුළුවන් තැනක් තියෙන්නේ. මේ ඔයාලට මතකද මම මේ ජ්‍යාමිතිය ආරම්භෙදිම කියලා දුන්නා ඕනෑම වෘතයක කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව. මෙන්න මේ රේඛාව ජායට මොකක් වෙනවද පුතේ? ජායක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව. කේන්ද්‍රයයි ජායක මධ්‍ය ලක්ෂයයි යා කරන රේඛාව ජායට මොකද වෙන්නේ? ලම්බ වෙනවා. ඔන්න ඔහම එකක් ඉගෙනුවා. එහෙනම් මතක තියාගන්න මේ P කියන්නේ මධ්‍ය ලක්ෂය. P කියන්නේ මධ්‍ය ලක්ෂය. මේ කේන්ද්‍රයේ ඉඳලා මේ මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව පුතේ ජායට ලම්බයි. එහෙනම් මෙන්න මෙතන අංශක 90. එහෙනම් මේ පැත්ත 90. ඒක ඕන අපිට මේ ගාන හදන්න. ඔන්න මම ඒක දාගත්තා. ඒක අනිවාර්යෙන් දාගන්න. ඕනනම් ලිව්වත් කමක් නැහැ. මොකද ලියන්න පුළුවන්? AB ලම්බයි කාටද? OP ට. වේ. ඔන්න අපි දැක්ක දේ ලිව්වා. හරි. මට අපේ දරුවෝ එහෙනම් කියන්න මෙන්න මේක කීයක් වේවිද? මෙන්න මේක. පොඩි වැඩකට යන්න මේ. මග පෙන්වන්න හදන්නේ. මේක කීයක් වේවිද? x අසුරෙන් කියන්න ඕන. මොකක්ද ඒකේ නම? PAO නැත්නම් OAP. මෙන්න මේ කෝණයේ අගය කියන්නේ. OAP කෝණයේ අගය. කීයක් වේවිද? 90 ඍණ x. මේ තුන් දෙනාම එකතු කරොත් 180යි. 180ෙන් 90 සහ x අඩු කරන්න මේක එනවා. කීයක් එනවා මේක? හොඳට බලලා කියන්න. 180ෙන් පුතේ මේ 90යි මේ x එකයි අඩු කරන්න. එතන අඩු කරන්න. විනා x. 180ෙන් 90ක් ගියොත් 90යි 90 ඍණ x වෙනවා. ඔන්න මේක 90 ඍණ x. හරි. ඒ ළමයි මට හොයන්න ඕන මෙන්න මේක. කොහොමද ඒක හොයන්නේ? කවුද මට ඒක හොයන්න මාර්ගයක් පෙන්නලා දෙන්නේ සර් අපි මෙහෙම කරමු කියලා. කාටද කියන්න පුළුවන්? කාටද මේක මට පෙන්නලා දෙන්න පුළුවන්? ඔයාලට ඕන දෙයක් කරන්න මේකේ නිර්මාණයක් කරනවා නම් නිර්මාණයක් කරන්න පුළුවන්. කරකවල ඕන නම් කරකවල බලන්න පුළුවන්. නේ? කැමති විදියකට ජ්‍යාමිතිය ගණන් වල නිදහස තියෙන නිර්මාණයක් කළා උත්තරයට යන්න. හරි. එහෙනම් හොඳට අහගන්න. මම ඔයාලට මඟ පෙන්නන්නේ ඔයාලට තේරුම් ගන්න ඕන මේ වගේ ගණන් අහන්න පුළුවන් කියලා. මම පොඩි නිර්මාණයක් කරන පුතේ. මෙන්න මේක යාක. හරි. එහෙනම් මම මේක සාධනය කරනකොට කරා නිර්මාණයක්. මොකද නිර්මාණය?
OB යා කිරීම ඔන්නම කරා හරි OB යා කරා දැන් මට අපේ දරුවෝ බලලා කියන්න මෙන්න මේ OB දිගයි OA දිගයි මොකද වෙන්නේ OB දිගයි OA දිගයි මොකද වෙන්නේ OA දිගයි OB දිගයි මොකද වෙන්නේ සමානයි ඇයි මේකත් අරය එකම වෘත්තයේ අරය නම් මට ලියන්න පුළුවන් එම නිසා OB සමානයි පුතේ OA ට එකම වෘත්තයේ අරය එකම වෘත්තයේ අරය හරි එම නිසා ඔන්න ඔය ත්‍රිකෝණය AOB ත්‍රිකෝණය සමද්විපාදයි මේක සමද්විපාදයි ළමයි එන්නේ අපි අපේ අදාළ ස්ථානෙට හරිද මෙන්න මේ ත්‍රිකෝණය සමද්විපාදයි එහෙනම් පුතේ මට කියන්න මේක 90 ඍණයක් නිසා මේකත් ඒ ගානම තමයි මේකත් 90 ඍණයක් මොකද සමද්විපාද ත්‍රිකෝණවල මේ දිගින් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. මේක 90 ඍණයක් නම් මේකත් 90 ඍණයක්. මේක 90 ඍණයක් සම්මුඛ පාදය මේ සම්මුඛ පාදයට ඒකත් 90 ඍණයක්. එහෙනම් අපේ දරුවෝ හොඳට බලලා කියන්න මෙන්න මේ කෝණේ කීයේ මේක. ඒක කීයේ. මොකද්ද? BOP කෝණය. මේක ගැන ලියලින් සමද්විපාද වේ එම නිසා OBP කෝණය සමානයි 90 ඍණයක්. හරි. එහෙනම් කියන මේක කීයේ? BOP කෝණය. මේක. මෙන්න මේක හොයා ගන්න පුළුවන්. එතකොට මේක එනවා ළමයි ඉබේම. මේක හෙව්වනම් මේක එනවා ඉබේම. මොකද මේක මැපුව ගමන් උත්තරේ පේනවා. දැක්කද? මේක කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය මේක පරිධි ආපාතනය කරන කෝණය. මේක හෙව්වනම් හරි. මේ කීයක් එනවද? මෙතන 90යි මෙතන 90 ඍණයක් එහෙනම් මේක කීයද? උත්තරයක් නැහැ. මේ කීයද ළමයි? මේක 90 ඍණයක් මේක 90යි මේක කීයද? නැහැ. මේක x වෙන්න ඕන. මේක x ඕනනම් බලන්න 180 න් මේ 90 අඩු කරන්න මේක අඩු කරන්න මේකත් අඩු කරන්න 90 ඍණ x එකත් අඩු කරන්න 90 ඍණ 90 ඍණ x 180 අඩු කිරීම 90 මෙතන ධනයි ඍණයි ඍණයි ධන හරිනේ 180 න් 90ක් ගියොත් 90යි පුතේ තව 90ක් ගියොත් බිඳුවයි x ඉතුරු වෙන්නේ නැත්නම් ඉතින් මේක 90 නම් මේක 90යි මේක මෙච්චර නම් මේක මෙච්චරයි නම් මේකත් සමාන වෙනවා එහෙනම් මට කියන්න පුළුවන් මේක සමානයි x වෙයි මේක x හරි නේද right එහෙනම් මට කියන්න දැන් මේක කීයද මේක කීයද චූටි ප්‍රශ්නයක් මේකත් ඔයාලා හිතින් මක කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය 2යි එහෙනම් මට කියන්න මේ පරිධි ආපාතනය කරන කෝණය අන්න හරි ඒකෙන් භාගය අපිට ලියන්න පුළුවන් එම නිසා ACB කෝණය සමානයි මේක සමානයි මෙන්න මේක 2යි ඒකේ භාගය x වෙයි ඒක තමයි අහන්නේ ACB කියන්නේ මේක අහන්නේ නේ ACB මගින් නවත්තලා අහන්නේ ACD ඕනනම් මේක ACD කියලා දැම්මත් කමක් නැහැ දෙකම එකයි හරි එහෙනම් ACD කියන්නේ මේක x හරි නේද අන්තිමටම අහනවා පුතේ මෙන්න මෙයා වෘත චතුරස්‍රයක් කියලා පෙන්නන්න. අපි ඔන්න මෙයා x කියලා ගත්තා. මෙන්න මේ
ODCA එහෙම නේද කියන්නේ AODC වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්නන්නලු මට අපේ දරුවෝ කියන්න මෙන්න මේක කීයේ හරි ලේසි වැඩක් අන්තිම හරිය ඉන්නේ මේක කීයේ මේ කොනේ කීයේ මේ එක්ක ගන්න ඕන මේ කීයක් වෙන්නේ 300ට නෙවෙයි මේක ඔයාලා මෙන්න මේ රේඛාවත් එක්ක බලන්න මේ කීයක් වෙන්න ඕන අන්න හරි මේක ළමයි මේ කෑල්ල එක මේක මේ තියෙන සරල රේඛාවක් මේක මත පිටි බද්ධ කෝණ එහෙනම් මේක කීයක් වෙන්න ඕනේ මේක 180 වරින් x වෙන්න ඕනේ ඒක තමයි එන්නේ එහෙනම් මට ලියන්න පුළුවන් AOD කෝණය සමානයි 180 ඍණ x බද්ධ කෝණ හරි මේක 180 ඍණ x දැන් අහනවා මෙන්න මේක වෘත්ත චතුරස්‍රයක්ද ඔන්න ළමයි උත්තරය ඇවිල්ලා තියෙන ළඟටම මම මේ ටික මකනවා ඔන්න බලන්න හරි මේ ටික මැකුවා දැන් කියන්න මෙන්න මේක වෘත්ත චතුරස්‍රයක්ද වෘත්ත චතුරස්‍රයක් නම් සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන්න ඕන මේ දෙන්න එකතු කරලා බලන්න 180 වෙනවද කියලා මේ දෙන්න එකතු කරලා බලන්න එහෙනම් අපිට ලියන්න පුළුවන් AOD CC කෝණයට අනුව මේ දෙන්න එකතු කරන්න 180 වරින් x එකතු කිරීම 180 ඍණ x ධන x කැපුණා ඉතුරු වෙනවා ළමයි 180 හරි නේද රයිට් එහෙනම් දරුවනේ ඔන්න වැඩේ හරි මොකද්ද මේ දෙන්න සම්මුඛ කෝණ පරිපූර්ණකයි මේ දෙන්න එකතු කරාම 180යි හරි නේද එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ දෙන්නගේ එකතුව 180 නිසා මෙයා වෘත්ත චතුරස්‍රයක් වෙනවා හරි නේද රයිට් ඔන්න ඔය ටික අපි සටහන් කරගන්න ඕන ඔයාලා මෙන්න මෙතනින් පටන් ගන්න වැඩි මෙතන අන්තිමේදී ලියනවා 180යි එම නිසා AODC වෘත්ත චතුරස්‍රයකි ඔන්න හරිනවා මෙයා වෘත්ත චතුරස්‍රය හරි මම ඔන්න රූපේ නැවත යථා තත්ත්වයට පත් කරන්නම් හරි පුතේ මේක ඇඳගන්න මේක x මේක නිර්මාණය මේකත් x හරි අපි අඳිමු ඇඳලා මෙන්න මේ ටික ලියමු ACD අහනවා x ඊළඟට වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න පුළුවන් මේ දෙන්න එකතු කරලා AOD කෝණයයි ACD කෝණයයි එකතු කරාම පරිපූර්ණකයි මේ දෙන්න එකතු කරාම 180 නිසා මෙයා වෘත්ත චතුරස්‍රයක් වෙනවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි හරි හදමුකෝ දැන් මේ ගාන අපිට හිතා ගන්න අමාරු අපි මේකේ නිර්මාණයක් කරා ළමයි OB ආකරා ඔය නිර්මාණය කරන්නේ නැතුව මේ ගාන හදන්න අමාරුයි ඉතින් නිර්මාණය දකින්න ඕන නැත්නම් අපිට මේක කරගන්න බැරි වෙනවා හරි නේද
හරි මේක ලියලා ඉවර කරගමුකෝ. ඉවර නම් කියන්න ලියලා. මේ ගාන ටියුට් එකේ 9 වෙනි ගාන ඔය මුද්‍රණ දෝෂ නිසා තමයි ඔහොම තියෙන්නේ. ඔයාලා ටියුට් එකේ 9 වෙනි ගාන විදියට ඔක සටහන් කරගන්න 27 පිටුවේ තියෙන්නේ. අපිට ඔය වගේ ගණන් ගොඩාක් හදන්න තියෙනවා. හැබැයි ළමයි ටිකක් අර ජ්‍යාමිතිය ගණන් හදනකොට ඇත්තටම මේ වගේ වෙලාවක තව අමාරුයි. නේ? ජ්‍යාමිතිය වගේ එකක් ඔන්න උදේ 7 8 9 වගේ කරන්න පුළුවන්. මේ වගේ වෙලාවක ජ්‍යාමිතිය කරනකොට ටිකක් අමාරුයි. මොකද ටිකක් සංකීර්ණයි. කියනවා අපි මෙලෝ රහක් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි මේකේ ගණන්. හැබැයි හැදුවොත් සුපිරි. එතකොට තමයි රසය දැනෙන්නේ. හරි නේද? ඒක නිසා මේවා හදලම තමයි ඔයාලට අත්දැකීම් ගන්න වෙන්නේ. ඒක නිසා මේ ගාන හදන්න ඔයාලා වෘත්ත ජ්‍යාමිතිය ගානට try කරන්නකෝ. දැන් ඔයාලා මෙහෙම හදාගෙන යද්දි පුතේ මේක ඉබේම ටිකක් ඇඟට වැටෙනවා. දැන් අමාරුයිනේ වැඩේනේ. දැන් නිකන් අමාරුයි. දැන් ටිකක් තේරෙන්නේ නැති ගතියක් තියෙනවනේ. හැබැයි මේ ගණන් අකණ්ඩව හදනකොට පොඩි එකක් දැනෙනු ළමයි. ඒක අකණ්ඩව කෙරුණාම හරි. ඉතින් එහෙම කරලා අපි බලමු විභාගෙට ජ්‍යාමිතිය ගණන් දෙකෙන් එකක් හදන්න ඕනනේ. මේක try කරමු. කොහොමද ටිකක් ලේසි ගානක් ආවොත් ලකුණු 10. උත්තරත් පේනවනේ. හරි නේද? ඒක නිසාම තමයි මම ඔයාලට 10 ගණන් ටිකක් දාලා හැදුවේ තව ටියුට් එකක්. මම දැන් ඔයාලට පන්ති ඉවර වෙලා ඕක එවනවා. ඔයාලා ඒක කරන්න ලොකු රූප සටහනක් අඳින්න කව කට්ටරම් ඇඳ තඩියට. හරි ලස්සනට ලකුණු කරා. එක සැරේට නම් උත්තරේ එකක් නෑ හොඳේ. දැක්ක ගමන් දඩි පිටි ගාලා ඉන්න පොඩ්ඩක් try කරලා බලන්න. එක ගානකට පැය භාගයක් පැයක් ගත්තත් කමක් නෑ. හරිද? එහෙම try කරලා බැලුවාම ඔන්න ඔයාලට චුට්ට තේරුණා. ඒක හදාගන්න බැරි නම් ඔන්න විනාඩි 30ක් 40ක් කල්පනා කරන ඊළඟ ගානට. ඒකත් ටිකක් ඔන්න පුළුවන් වගේ දැනුනේ ඒත් හරියටම බෑ කමන්නේ. හරි. ඊළඟ එක. කොහොම ගිහිල්ලා ගණන් 6ක් දීලා තියෙනවා. ඔය 6 ගැනම අවධානය යොමු කරගන්න. ඊට පස්සේ ඕනනම් තව සැරයක් try කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔක ඔයාලට ටික හදා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා නොකර හිටියොත් ඕක කරගන්න වෙන්නෙම නැහැ. හරිද? ඒකයි මම කියේ විභාගෙට ජ්‍යාමිතිය ගණන් දෙකකින් අපි මේකට ප්‍රමුඛතාවය දෙමු. භූත ජ්‍යාමිතිය ගානට අපි try කරමු හදන්න. බැරි වෙන එකක් නෑ පුතේ. හරි නේද? හදලා බලමු කරගන්න. හරි නේද? right. මම ඔතනින් අද පන්තිය අවසන් කරනවා 11:41යි. මට අද ටිකක් අර කලින් කිව්වා වගේ ටිකක් මහන්සි ළමයි ටිකක් නෙවෙයි හොඳටම අද උදේ පාන්දර ඉඳලා පන්ති කරපු නිසා ලබන සතියේ ගැටලුවක් වෙන එකක් නැහැ. හරි නේද? මම ඔයාලට ඔකේ ටියුට් එක දැන් WhatsApp කරනවා. ඔයාලා ඒක දැන් හදන අය හැදුවත් කමක් නැහැ. තා ටිකක් ඉන්න පුළුවන් අය ඉන්නවනම් හදලා බලන්න. හරි නේද? right. එහෙනම් පුතේ අපි ඔතනින් අවසන් කරනවා. සෙනසුරාදා අපි හොඳ පාඩමක් ඉන්නේ පස්තාර. සෙනසුරාදා පස්තාර කරනවා. කවුරුත් එන්න පස්තාර ටික කරමු. පස්තාර ටික ඇඳගෙන ආවොත් වැඩිය හොඳයි. ටියුට් එකේ පස්තාර ටික ඇඳලා එන්න. එතකොට මට උත්තර ටික දෙන්න පුළුවන්. හරි නේද පුතේ? හරි. එහෙනම් අදට ඇති. අද ටිකක් අමාරුයි. වැඩේ කරගෙන යන්න ඔයාලටත් තේරෙන්නේ නැති මටත් ටිකක් මහන්සි ගතියක් තියෙනවා. හරි පුතේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. හරි good night හැමෝටම. පට්ට අමාරුයිලුනේ. ඕන උදේ ඉඳලානේ නේ කවන්නේ. ගණන්ද? ගණන් ටිකක් අමාරුයි.